Good morning දරුවනේ. Good morning. Right මම බලන්න මේ ළමයි good morning වත් කියනවද කියලා. හරි? right හරි. හැමෝටම සුබ උදෑසන. කැමරා ඔන් කරගෙන දරුවනේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රතිශත ටේබල් පොලිය ගණන් ටිකක් දෙන්නම්කෝ දුන්නේ නැහැ. ප්‍රතිශත ගණන් දුන්නානේ 10ක් විතර හදන්න. බලන්න. ඒකේ රජයේ රැකියාවක් කරන පුද්ගලයාගේ මාසික වැටුප 18,000යි. ඒ වගේ 10 ගුණයකින් ආපදානයක් ගන්න ඒ ගන්න කරානේ. ගණන් කීයක් කරේ පුතේ? දෙකක් කරා. තුන්වෙනි ගානදී නිවාස ණයක් වශයෙන් බැංකුවකින් රුපියල් 3,96,000ක මුදලක ගන්නේද? නිවාස ණයක් ලෙස බැංකුවකින් රුපියල් 3,96,000ක මුදලක් ලබා ගන්නා කෙනෙක් වර්ෂයකට 27% පොලි අනුපාතකයේ යටතේ අවුරුදු 3ක් තුලදී සමාන මාසික වාරිකමකින් ගෙවා නිම කිරීමට එකඟ වෙයි. මාසික වාරිකයක තරම කීයද? කයිත් බලන්න. ණයටගත් මුදල රුපියල් 3,96,000යි. ණයටගත් මුදල 3,96,000. ණය ගෙවන කාලය වසර 3යි. වාරික ගණන සමානයි අවුරුද්දකට මාස 12යි 12 3 36යි. වාරික ගාන 36යි. මාසකට ගෙවන ණය මුදලේ කොටස 3,96,000 බෙදීම 36. රුපියල් 11,000. 11,000 හරියට උස. right. ඊට පස්සේ මාස ඒකක එකට පොලිය. මෙන්න මේ සූත්‍රය සමහරව වැරදි ලියනවා. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CNR ගුණ කිරීම 12 එක. සූත්‍රය හරියට හදාගන්න. ඔන්න මේ සූත්‍රය එන්න ඕන. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CNR ගුණ කිරීම 12 එක. මාසයක එකට පොලිය සමානයි මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CN එක ගුණ කිරීම 12 එක. හැබැයි මේ ගානේ තියෙන්න ඕන වාර්ෂික පොලිය අනුපාතිකය. වාර්ෂික පොලිය අනුපාතිකය තිබ්බොත් තමයි අවුරුද්දට මාස 12 නිසා 12න් බෙදන්නේ. සමහර ගණන් වල මාසික පොලිය අනුපාතිකය දෙන්නේ. එතකොට මෙහෙම 12න් බෙදන්න ඕනේ නැහැ. මාසකට ගෙවන ණය මුදලේ කොටස 1,100යි. වාර්ෂික පොලිය අනුපාතිකය 124යි. මාස ඒකකයට පොලිය වයන 12න් එකෙන් ගුණ කරනවා. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 12 එකයි 12ව දෙකයි. ගුණ කිරීම 2. රුපියල් 220යි. මාස ඒකක එකට පොලිය රුපියල් 220යි. ඊට පස්සේ මාස ඒකක ගණන n බෙදීම 2යි n ධන 1.
සමානයි. එන් කියන්නේ මාස 36යි. බෙදීම 2 36 ධන 1. ඒ කියන්නේ 36 දෙකෙන් බෙදනවා 18යි. 18 ගුණ කිරීම 37. 18 38 ගුණ කරාම කීයද පුතේ? 666. මාස එකක ගණන 666. ඊට පස්සේ ගෙවන මුළු පොලිය ගෙවන මුළු පොලිය මේ සූත්‍ර ලියන්න ඕන. මාස ඒකක එකට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. මාස ඒකකයකට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. මාස ඒකකයකට පොලිය 220යි. මාස ඒකක ගණන 666යි. යසිරු 220යි 666 ගුණ කරාම කීයද? සර් ඒක මේ සුළු පොලියෙන් මේ කියන විශේෂ ක්‍රමයකට තියෙන්නේ එක. ඔව්. දෙක සුළු පොලියට හෙව්වේ. සර් ගානේ කියලා තියෙන මම මේ PDF එක බලන්න මේ ඇදුවේ. ගානේ තියෙන්නේ සමාන මාසික වාරික මගින් ගෙවා නිම කිරීමට එකඟ වේ. දැක්කේ? වර්ෂයෙන් 128ක පොලි අනුපාතයකට අවුරුදු 3ක් තුළදී සමාන අනික වශයෙන් දෙවසම එකසේ මම මේ ඊළඟ විශේෂ ක්‍රමයකට දී නැති සස්පීඩ් right. දැන් සමාන මාසික වාරික ක්‍රමයට සුළු පොලියට හදනව නම් එහෙම කියන්න ඕන. මේකේ තියෙන සාමාන්‍ය සුළු පොලියට සමාන මාසික වාරික වලින් ගෙවන ක්‍රමයක් නැහැ. තේරුණාද ඔයගොල්ලන්ට? සමාන මාසික වාරිකයෙන් ගෙවන ක්‍රමයක් තියෙන හීන ශේෂයට විතරයි. අනිත් කට්ටියත් එක තේරුම් ගන්න. සමාන මාසික වාරික වලින් අපට ගෙවන ක්‍රමයක් තියෙන සුළු පොලිය නෙමෙයි, වැල් පොලියක් නෙමෙයි, හීනවන ශේෂ ගණන්ම විතරයි. යම් තැනක සමාන මාසික වාරික වලින් කියලා ඔයගොල්ලන් අහනවනම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හීනවන ශේෂ ක්‍රමයට වල හදන්න. සුළු පොලියට එහෙම කියන්න කියනවා ඒක කියලා තියෙන්න ඕන. right? 220යි 666 ගුණ කරන්න ඕන. ගුණ කරාම ඔව් සපන කී උත්තරය ආවේ? අස්පා කී උත්තරේ? 220යි 666 ගුණ කරාම සපන ලක්ෂ නෑ ඊටත් වැඩිනේ. මුතුෂේ 1,36,520. මුළු පොලියනේ හරි සපනනේ. මුළු පොලියනේ 1,46,520යි. රුපියල් 1,46,520යි. ගෙවන මුළු මුදල රුපියල් 3,96,000ට 1,46,520 එකතු කරනවා. 520යි 6යි 6යි 12 එකක් ඉතිරි 10යි 4යි 14 එකක් ඉතිරි 3 1යි 4
4,42,520 හරියට උස්ස. 3,96,000යි. 3,96,000යි. 1,46,520යි. 6,6,12 එකක් ඉතිරි. 9,1,10යි 4,14 එකක් ඉතිරි. 1,5යිනේ. 5,42,520. දැන් හරියට උස්ස. වාරිකයක අගය. වාරිකයක අගය 5,42,520 36න් බෙදෙනවා. කීයකයි පුතේ? 15,000 15,070 හරි දාන පුතා. ප්‍රශ්නාංක 4. රොමේෂ් එක්තරා ආයතනයකින් රුපියල් 57,600ක ණයක් ගන්නවා. ඊනවන ශේෂ ක්‍රමය මත වාර්ෂික පොලිය 18ක් වෙනවා. මෙම ණය පොලිය සමාන මාසික වාරික වශයෙන් මාස 36කින් ගෙවා නිම කළ යුතුය. වාරිකයක තරම සොයන්න. ණය මුදල 57,600යි. මේ හරිය පේනවද? ඔව්. වාරිකයක අගය පුතේ. තරම කියන්නේ ප්‍රමාණය මහත. තරම කියලා කියන්නේ ප්‍රමාණය කියන එක. වාරිකයක අගය කියන එක. right? ණය මුදල 57,600යි. ඊනවන ශේෂ ක්‍රමය මත වාර්ෂික පොලිය 18යි. වාරික ගණන 36යි. මාසකට ගෙවන ණය මුදලේ කොටස 57,600 36න් බෙදෙනවා. එක්දාස් 600ද පුතේ? 1,600. මාස ඒකක එකට පොලිය. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CNR ගුණ කිරීම 12. මේ සූත්‍රය හරියට තියෙන්න ඕන. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CNR ගුණ කිරීම 12 එක. මාසකට ගෙවන ණය මුදලේ කොටස 1,600. ගුණ කිරීම 18%යිනේ පොලිය. ගුණ කිරීම 12න් එක. බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. 18ව 2යි 18ව 6ව 2යි 6ව 3යි. 6ව 2යි 6ව 3යි. හරිනේ. 6ව 3යි 6ව 2යි. 6ව 3යි 6ව 2යි. දෙකේව 8යි. 8 වරක් 3 24යි. 24 හරියට උසරවති. right. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. n බෙදීම 2යි n ධන 1. 36 බෙදීම 2යි 36 ධන 1. 666. හරි. 666.
ගොඩක් අය ඉන්නේ කැමරා ඕෆ් කරගෙන අම්මලා තාත්තලා බලන්නේ. කියන දේ අහන්න නැද්ද දන්නේ නැහැ. කියන දේ අහන්න නැද්ද දන්නේ නැහැ. සමහරව අකීකරුයි. ගොඩක් අය ඉන්නේ ඉතින් මේ දන්නේ නැහැ දෙමව්පියෝ කියන දේ අහලා පුතේ වැඩ කරන්න. එහෙම කරොත් ඉතින් ඔයාලට හොඳයි. ඔව්. එහෙම වාර්ෂිකද මාසිකද කියලා කියන්නේ නැත්නම් ඒකේ තේරුම වාර්ෂික. මාසික නම් මාසික කියලා අනිවාර්යෙන් කියනවා. පැහැදිලිද? right. මාසික නම් මාසික කියලා කියන වාර්ෂික නම් කියන වෙලාවලුත් තියෙනවා නොකියන වෙලාවලුත් තියෙනවා. යම් percentage එකක් නොකිය තියෙනවා ඒක වාර්ෂික. right. එහෙම තමයි සම්මතයක් විතර ගන්න ගොඩක් අය අඟවල දෙනවා. සමහර ඒවායි නොකිය තිබ්බම අපි තේරුම් ගන්න එක වාර්ෂික කියලා. මුළු පොලිය මාස ඒකක එකට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. මාස ඒකකට පොලිය 24යි මාස ඒකක ගණන 666යි. පවිදු කීයේ පුතේ? උත්තරේ මේ දෙක ගුණ කරාම 15000 15980 අසු කීයේ? හරියට උස්සන්නම හොඳයි. පවිදු හැමදාම කැමරා ඔන් කරන් උනන්දුවෙන් වැඩ කරනවා. පවිදුල හරියනවා. හරි. ඒ අපේ ආශිර්වාදයට ලැබෙන පවිදුලට එහෙම පවිදු හැමදාම හොඳ වැදගත් පවුලක ළමයි පවිදු. ඒ වගේ දරුවෝ පවිදු එහෙමයි. තව ඉන්න ඔය වගේ හැමදාම කැමරා ඔන් කරගෙන ඉන්න කොල්ලෙක් තමයි කාශ්මීර. ඉතින් ඒ ළමයින්ට වෙන බලාපොරොත්තු නැහැ ඉගෙන ගන්න තමයි තියෙන්නේ. ඒ ළමයි එහෙම අවංකව වැඩ කරනවා. අපිට ආශිර්වාද කරනවා තව තවත් හරියන්න කියලා. අපේ ළමයින්ට තව අපේ ආශිර්වාද දෙනවා. පවිදුල වගේ ළමයි කාශ්මීර ඒගොල්ලෝට අපි කෙනෙක්ගේ ජීවිතේ හොඳ කියනකොට කෙනෙක් ජීවත් වෙලා ඉඳ ඇති. හරි. අපි ආ නැති වුණ කාලෙට යයි නොලැබෙන වෙලාවේදී අපි කාගවත් හොඳ කියලා වැඩක් නැහැ. මම දන්න විදිහට මම විශ්වාස කරන දේ තමයි කෙනෙක්ගේ හොඳ කියන්න ඕනේ. එයා ඉන්න කාලේ එයා ජීවත් වෙලා ඉන්න කාලේ. අපි පවිදුල කාණි ළමයට ආශිර්වාද කරනවා. නමුත් පවිදු කාශ්මීරයේ ළමයි ගුරුවරු කියන දේ අහලා කීකරුව සමරොන් කරගෙන ඊට පස්සේ අසලුත් එහෙමයි. අසල අතුසල බලන්න ඉන්නෝ සලුත් එහෙමයි තමන්ට පුළුවන් විදිහට කැමරා ඔන් කරගෙන එහෙම වැඩ කරනවා. තව මතන මහින්ද පුතා මෙයත් එහෙම මම නිතර දකින්න වැඩ කරන විදිහට අපේ වගේ අක්කත් පන්තියාව අක්කත් උනන්දුවෙන් වැඩ කරා. සහන්ජිත් නේද? ඔව් කතා කරන්නේ. ඔව් අක්කත් එහෙම උනන්දු අක්කත් පන්තියාවනේ. අක්කා දැන් කැම්පස් ගියාද? ඔව්. ඒ අපේ ආශිර්වාද ලැබෙනවා. සාමාන්‍යයෙන් දරුවන්ට ගුරුවරුන්ගේ ආශිර්වාද ලැබෙන කියන්නේ ළමයින්ට ඒක අදුෂ්‍යමාන බලවේගයක්. එහෙම ආශිර්වාදය ලැබෙන දරුවන්ට කවදාවත් වර්ධින්නේ නැහැ. ඒක ඉස්කෝලේ ගුරුවරුන්ගෙත් එහෙමයි ඔයගොල්ලන්ට අම්මා තාත්තගේ වගේම ඔයගොල්ලන්ට ලැබෙන ආශිර්වාදය ඔයගොල්ලෝගේ ජීවිතේ බැබලෙනවා. සේදී ඔයාලා හරි වාසනාවන්ත අනික කට්ටිය වාසනාවන්ත නැතුව නෙවෙයි. කීකරුකම කියන එක ඔයගොල්ලන්ට මාර ආශිර්වාදයක්. කීකරුකම කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ බබලන සාධකයක්. අපේ ජීවිතේ විවිධ අවධිවල අපි කීකරු වෙන්න ඕන. පොඩි කාලේ
චූටි කාලේ ගොඩක්ම අම්මට කීකරුයි. තාමත් අම්මට කීකරුයි. මොන්ඩිසෝරි ගියාම මොන්ඩිසෝරි ටීචර්ට කීකරුයි. එක ක්ලාසේ ගුරුතුමීට කීකරුයි. හරි. ටිකක් ලොකු වෙනකොට ආය 7-8 පාන්දරේ ගුරුවරුන්ට කීකරුයි. හරි. තාත්තට අම්මට කීකරුයි. අපි හැමෝම නෑදෑයොන්ට හැමෝටම කීකරු වෙන්නේ නැහැ එහෙම. ආලපාල කට්ටියට මුදලාලිට කඩේ මුදලාලිට කැන්ටිමේ අංකල්ට හැමෝටම ඔයගොල්ලෝ කීකරු වෙන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලෝ කීකරු වෙන කියන දේ අහනෝ. ඒගොල්ලෝ නරක උපදෙස් දෙන්නේ නැහැ මම මේ කියන අය. අම්මලා තාත්තලා නරක දේවල් වලට පොළඹවන්නේ නරක උපදෙස් දෙන්නේ නැහැ. ඉස්කෝලේ ටීචර් මොන්ඩිසෝරි ටීචර් එක වසරේ ටීචර් ඉස්කෝලේ ගුරුවරු ඔබේ උපකාරක පන්තිවල ගුරුවරු ඔබ නරක උපදෙස් දෙන්නේ හොඳ උපදෙස් දෙන්නේ ඔබගේ දියුණුව බලලා ඒගොල්ලෝගේ දරුවෝ දිහා බලනවා වගේ සතුටු වෙනවා ඔයාලගේ දියුණුව දැකලා අපි සතුටු වෙනවා අපේ දරුවෙක් දිහා බලලා සතුටු වෙනවා වගේ ඒක තමයි ඔයගොල්ලෝන්ට දෙන ආශිර්වාදය කියන්නේ එහෙම අපි සතුටු වෙන්නේ රහසින්වත් ඊර්ෂ්‍යා නොකර ඔයගොල්ලෝගේ වයසේ දරුවෙක් අපිට හිටියත් අපි ඔයගොල්ලන්ගේ දියුණුව දැකලා අපි රහසින්වත් ඊර්ෂ්‍යා කරන්නේ. ඒක තමයි ගුරුවරයෙක් ගාව තියෙන ලක්ෂණ. සමහරවිට නෑදෑයුන්ටත් එක වයසේ දරුවෝ දෙන්නෙක් හිටියොත් සමහර වෙලාවට ඊර්ෂ්‍යාව තියෙනවා. අයියාගේ දූ හොඳයි අපේ පුතා බලන්න වැඩ කරන්නේ මල්ලිගේ පුතා මෙහෙමයි අපේ පුතා මෙහෙමයි කියලා සහෝදර බාප්පට පුංචි අම්මටත් ඊර්ෂ්‍යාවල් ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ පොඩි සාධක එනවා. එහෙම නැතුව නොවේ. සමහරව එහෙම හෙත් නැහැ. නමුත් ගුරුවරු ඔබට එහෙම කරන්නේ නැහැ ළමයි. හරිද? අපි ඔයගොල්ලන්ට ආශිර්වාද කරන්නේ හදවතින්ම. අපි ඔයගොල්ලෝගේ දියුණුව දැකලා අපි ඔයගොල්ලෝ වැඩ කරන විදිය දැකලා ඔයගොල්ලෝ ශරීරයෙන් ලොකු වෙනවා දැකලා ගුණයාපත්කම් වලින් ලොකු වෙනවා දැකලා අපි අවංකවම සතුටු වෙනවා. ඒක ඔයගොල්ලන්ට අපි ඊර්ෂ්‍යාවක් නැහැ. අපි බලන්නේ ඔයගොල්ලෝ අපට වඩා සෑහෙන ඉහළ තැනක තියලා වැජබෙනෝ බලන් ඉන්න තමයි ගුරු බලන් ඉන්නේ. අපට වඩා සෑහෙන ඉහළ තැනක ඔයගොල්ලෝ ඉන්නවා දකින්න තමයි අපි ගුරුවරු බලන්නේ. හරිද? අපිට මේ ජීවිතේ විවිධ අවධිවලදී කීකරු වෙන්න වෙනවා. එහෙම. විවාහ වෙච්ච කාලෙක මහත්යට කීකරු වෙන්න වෙනවා. නෝනට කීකරු වෙන්න වෙනවා. ඒක ලැජ්ජාවල් නේ කවුරුගාන්විතව කරන වැඩ. ඒ අපේ ජීවිතේ අපට ආදරේ අය. මරණකන් ජීවත් වෙන්නේ මහත්යත් එක්ක. මරණකන් ජීවත් වෙන්නේ නෝනත් එක්ක. ඉතින් මහත්යට නෝනට කීකරු වෙන්න ඕන. නෝන මහත්යට කීකරුයි. මහත්ය නෝන කීකරුයි. ඒ අසීමිත සෙනෙහස. ඊට පස්සේ ඔයගොල්ලෝගේ අම්මා තාත්තට කීකරුයි. තාත්තා අම්මට කීකරුයි. හොඳම උදාහරණය. අම්මා තාත්තට කීකරු නැත්නම් තාත්තා අම්මට කීකරු නැත්නම් ඒ ගෙදර ගැටුමක් ඇති වෙන්නේ. නිරන්තරයෙන්ම ගැටුම් නිර්මාණය වෙනවා. ගෙදර සමගිය නැහැ. හරි. ඒ තමයි අම්මා තාත්තට කීකරු ආදරය නිසා. තාත්තා අම්මට කීකරු ආදර නිසා. තාත්තා ගෙදර ප්‍රධානියයි කියලා තාත්තගේ ලොකු ලයින් දාන්න යන්නේ නැහැ. තාත්තා සෑහෙන අම්මට කීකරුයි. ඔයගොල්ලන්ට පේන්නේ නැතුවට අම්මට පුදුම කීකරුකමක් තාත්තගේ තියෙන්නේ. සමහරවිට කට ගහන්න යන්නේ බැරිම තැන තමයි කට කැඩිච්ච කතාවක් කියන්නේ. බැරිම තැන. ඒ වගේම තමයි අම්මා පුදුම කීකරුකමක් තාත්තට තියෙන්නේ. කට කැඩිච්ච කතාවක් කියන්නේ තාත්තා අම්මටත් එහෙමයි අම්මා තාත්තටත් එහෙමයි. ඒ කීකරුයි හරිම. ඒ තමයි ආදරය කියන්නේ. හරිද? ඉතින් වයසට ගියාමදී වැඩි හිටියෝ අපි වයසට ගියාම මම මගේ දරුවන්ට කීකරු වෙන්න ඕන ගොඩක්. නැත්නම් ඉතින් මම කීකරු නොති මාව රැක බලාගන්නේ මගේ දරුවෝ නම් මම අකීකරු නොති මගේ ජීවිතේ අකාලේ විනාශ වෙලා යනවා. දරුවෝ කියන දේවල් අහන්න ඕන. දරුවන්ටත් ගරු කරන්න ඕන. ඉතින් අපි එහෙම ජීවිතේ විවිධ අවදි කරා ළඟා වෙනවා. එහෙම ඔයගොල්ලෝගේ කීකරුකම නැති වුණොත් අපි විනාශ. ඒ නිසා තමයි ඔයගොල්ලෝ කියන්නේ මේ ජීවිතේ වර්ණවත් කරගන්න කීකරු වෙන්න. කැමරාව ඔන් කරගන්න කොම කැමරාව ඔන් කරලා පිළිවෙලට මූණකට හොදලා දුමක් ඇඳලා පන්තියට එන්න ඕන. ඒක අපකිරීම කරන්න ඕන පුතේ. ඒවා හරහා තමයි ඔයගොල්ලෝගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ.
ශරීරය විතරක් ලොකු වෙලා මදි. අපේ අදහස් ಗುಣධර්ම ඒ හැම දෙයකින්ම අපි දියුණු වෙන්න ඕනේ. මොකද තමයි ඔයගොල්ලෝ අර සමබර පෞරුෂයක් ඇති දරුවෙක් විදියට හැදිලා වැඩිලා සමාජයට යන්නේ. ඒක තේරුම් ගන්න. හරිද? දැන් බලන්නකෝ. ගෙවන මුළු පොලිය 15984යි. ගෙවන්න ඕන මුළු පොලිය 15984යි. එතන මේ ණයට ගන්නේ 57600යි. ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල. ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල 57600ට 15984 එකතු කරනවා. 84යි 8යි 6යි 14න් 4 එකක් ඉතිරි 9 1යි 10යි 10 7යි 17න් 7 එකක් ඉතිරි කරදීනේ 7යි 5යි 12යි 1යි 13න් 3 එකක් ඉතිරි 6යි 1යි 7යි 73484 හරියට උසරමුද 984 73984 හරියට උසර වැරදි 1984 15984යි 57600යි 73584යි හරියට උසර right මසකට ගෙවන ණය මුදලේ කොටස මසකට ගෙවන ණය මුදල මාසික වාරිකයකගේ මාසික වාරික එකක අගය 73යි 584 වේදන 30යි 32යි 72යි 15යි බිංදුව 158ට 4යි 2044ද ඔබතේ 2044 ඊට පස්සේ රුපියල් 1,40,000 1,14,000ක් වටිනා මෝටර රථය ආරම්භක ගෙවීම වශයෙන් රුපියල් 1,02,000ක් ගෙවා ඉතිරිය 59,175ක් වූ සමාන වාර්ෂික වාරික 24කින් ගෙවා නිම කළ හැකිය. වාරික 24න් ගෙවන මුළු මුදල කොයිද? වාරිකයක අගය එක වාරිකයක් 59,175යි. වාරික ලෙස ගෙවන මුදල වාරික ලෙස ගෙවන මුළු මුදල 59,175ව 24ක් ගෙවනවා. 59,175 24ක් ගෙවනවා. right? ඊයක් කෙනයි මේ මුතුෂි 14,20,200යි. කෙනුගේ උත්තරේ හරිද? right 14,20,200යි. 14,20,200යි.
ඊට පස්සේ ගෙවන පොලිය ණය මුදල හොයාගමු. ණය මුදල 14 ලක්ෂයයි. එකෙන් මුලින් ලක්ෂ 2ක් ගෙවන හන්දා එකෙන් ලක්ෂ 2ක් අඩු කරනවා. ණය මුදල ලක්ෂ 12යි. ණය මුදල ලක්ෂ 12යි. right? ණය මුදල ලක්ෂ 12යි. එහෙනම් ගෙවන පොලිය ගෙවන්න ඕන මුළු මුදල 14 ලක්ෂ 20200යි. එකෙන් ලක්ෂ 12ක් අඩු කරනවා. එතකොට එනවා 2 ලක්ෂ 20200ක් නේ. 2,20,200යි. नेतार हरद उत्तरे राइट 2,20,200 පස්සේ මාස ඒකකයට පොලිය හොයන්න මාස එකක ගාන හොයන්න රයිට් අනේ මුළු පොලිය දෙකානේ මාසකට කරන ණය මුදලේ කොටසනේ අතර මාස ඒකක සංඛ්‍යාව දෙක ගෙවන මුළු පොලිය මාස එකකට ගෙවන ණය මුදලේ කොටස මාස එකකට ගෙවන ණය මුදලේ කොටස ලක්ෂ 12යිනේ ලෝන් එක තියෙන්නේ ණය මුදල ඒක ගෙවන්න ඕන වාරික 24කි රියල් 50000යිනේ මාසකට ණය මුදලේ කොටස 50000 හරියට උස්ස ඊට පස්සේ මාස ඒකක එකට පොලිය මාස ඒකක සංඛ්‍යාව n බෙදීම 2යි n ධන 1 n කියන්නේ 24යි බෙදීම 2 24 ධන 1 300යිනේ මාස ඒකක සංඛ්‍යාව 300 හරිද ඊට පස්සේ අර මාස ඒකකයක පොලිය ගණනය කරන්න මාස ඒකකයක පොලිය මාස ඒකක එකක පොලිය මාසකට ගෙවන ණය මුදල ගුණ කිරීම 100න් ගුණ කිරීම 12න් මාස ඒකක එකට ගෙවන මුදල 50000යි ණය මුදලේ කොටස CNR කියන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය 100ට කෙලියල් දන්නේ නැහනේ ගුණ කිරීම 12න් එක ඕකෙන් හොයන්න බැහැනේ ආර දන්නේ හැබැයි අපි දන්නවා ගෙවන මුළු පොලිය 2,20,200යි මාසයක 300යි නිසා මාසයක එකට ගෙවන පොලිය හොයාගන්න මේ මුළු පොලිය මාසයක 300ෙන් බෙදෙනවා මාසයක එකට පොලිය සමානයි මුළු පොලිය බෙදීම මාස ඒකක ගණන මාසයකට පොලිය සමානයි මුළු පොලිය බෙදීම මාස ඒකක ගණන මුළු පොලිය 2,20,200 මාස එකක ගන්න 300 බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 21ට 7යි 10ට 3යි 12ට 4යි රුපියල් 734 හරියට right
ඊට පස්සේ වාර්ෂික පොලිය ප්‍රතිශතය. එවන මේ සූත්‍ර මතක තියාගන්න ඕන. වාර්ෂික පොලී ප්‍රතිශතය. මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. මාස ඒකක එකට පොලිය 734යි. මාස ඒකකයක කොටස රුපියල් 50000යි. ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. දෙකෙන් බෙදෙනවා දෙවරක් 6යි දෙවරක් 250යි. ආයේ දෙකෙන් බෙදෙනවා දෙකෙන්ම 4ෙන් බෙදන්න තිබුණේ 4 වරක් 3යි වරක් 125යි. 734 3ෙන් ගුණ කරලා 125න් බෙදෙනවා. 3 වරක් 4 12යි 3 වරක් 3 9 1 10යි 3 වරක් 4 21යි 21යි 22යි බෙදීම 125. 3 වරක් 4 12යි 3 වරක් 9 1 10යි 3 වරක් 4 21යි 22යි. දෙසිය 20ට 1යි 125යි. 10න් 5ක් 5යි මෙතන තියෙන 1යි 11න් 2ක් 9යි 952ට 7යි 875යි. 12න් දෙකෙන් බෑ 12න් 5ක් 7යි 5න් එකක් ගත්තා 14න් 7ක් බෑ 14න් 7ක් 7යි. දශම බිංදුවක් ගන්න 772යි 125 2 3 5 6ක් ඇතිනේ. 125 6ක් 600 4 5 35යි 4 2 14යි 3 17යි 4ක් 1 7යි 7 1යි 8යි 125ව 6ක් 750යිනේ. 6 5 30යි 6 2 12යි 3යි 15යි 6 1යි 7යි බිංදුවයි 7න් 5ක් 2. ආයේ තා බිංදුවක් ගත්තොත් 200ට 1යි 125යි 75ක් ඉතිරි 750ට 6යි 117.6යි 1යි 6යි. ආසන්න වශයෙන් මෙතෙන්ට වැටෙවුවතින්
5ට වඩා වැඩි නිසා 17.62ක් විතර. හරියට උත්තර බලන්න. right. දැන් බලන්න සුළු කරගෙන ගියාම 17.616යි. දශම ස්ථානයකට වැටෙගොත් 17.6. දශම ස්ථාන දෙකකට වැටෙගොත් මේකට වට යන්න ඕන. පිටිපස්ස සංඛ්‍යාව 6 5ට වඩා වැඩි 6 එකක් එකතු කරන 17.62. ඊට පස්සේ ශීතකරණයක මිල රුපියල් 20720යි. මුලින් රුපියල් 2000ක් ගෙවා ශීතකරණය ලබා ගන්න. වාරිකයක් 942.50 ගානේ ගෙවලා නිම කරන්න ඕන. පොලිය ගෙවුම් ලබන මාසයේ එකක් ගන්න 12 ගුණ කිරීම 25යි. පොලිය ගෙවන මාසයේ එකක් ගණන 12 ගුණ කිරීම 25. මේ කියන්නේ අර n බෙදීම 2යි n එකට අනුව 12යිනේ පුතා 24 බෙදීම 2නේ. 25 කියන්නේ 24 ධන 1. දැන් විභාගෙදී අපි කටපාඩම් කරන්න පැහැදිලි දේවල් හිතලා කරන්න ඕන. එතන 12 ගුණ කිරීම 25. ඒකේ තේරුම n බෙදීම 2යි n ධන 1ට අනුව මෙතෙන්ට 12 ඇවිල්ලා තියෙන n දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ 24 දෙකෙන් බෙදුවා තමයි 12 ඉන්නේ. 25 කියන්නේ 24 ධන 1. එහෙනම් 24 කියන්නේ මාසික වාරික ගණන. කියන්නේ අවුරුදු දෙකෙන් තමයි ලෝන් එක ගෙවන්නේ. හරි ඒ වගේ පොඩි දේවල් ඔයගොල්ලෝ හිතලා කර ගන්න ඕන. ණය ගෙවන කාලය වසර 2යි. right? දැන් ප්‍රශ්න අහනවා. ණය මුදල ගෙවිය යුතු මාස ගණන කීයද? මාස 24යි. මාස ගණන කීයද? මාස 24යි. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස කීයද? 20යි 820න් 20000ක් අඩු කරාම ණය මුදල හොයාගන්න පුළුවන්. ණය මුදල 20යි 200න් 20200 820න් 20720න් 2000ක් අඩු කරනවා. 18720යි ණය මුදල. මාසකට ගෙවන ණය මුදලේ කොටස 18720 බෙදන වාරික ගණනේ. හරි 6යි 144යි 24 187න් 166ක් අඩු කරන එක. බෙදීම 24 ඒවා 4ක් අතර 28යි 4ක් දෙක 14යි 16යි 4ක් අතර 28යි 4ක් දෙක 14යි 2යි 16යි 17න් 8ක් 9යි 192ට 8ක් බලමුනේ 8 වරක් 4 32යි 8 වරක් 2 16 3 19යි බින්දුව රුපියල් 780 මාසකට ගන්න ණය මුදලේ කොටස 780 හරියට උත්සව. ඊට පස්සේ හරි දාන්න උත්තර වලට මම ඉලක්කම් ප්‍රශ්නාංක 2 දැන් ප්‍රශ්නාංක 3 ගෙවිය යුතු මුළු පොලිය ඉස්සලා ගෙවිය යුතු මුළු මුදල හොයමු. ගෙවිය යුතු මුළු මුදල වාරිකය 942.50.
ඒ වගේ 24ක් ගෙවනවා. right 24ක් ගෙවනවා. 942 සත 50 22ක්. රන්දනා කීයක් නේද? රන්දනා 22620යි. ඔයා රන්දනා පේන්නේ යන්තම් ඉන්න මම මොකක් මාරේ හොයාගත්ත ඉන්නේ කියලා. හරි. පහත් කරලා හදාගන්න. 22620 පේන්නේ නැති වෙන ඉන්නවද නැත්නම් හදාගන්න බැරිද? 20 right බලන්න 22යි 620න් 18යි 720ක් අඩු කරනවා. අඩු කරාම 16න් 7ක් 9යි 11න් 8ක් 3යි 3900යි පොලි හරියට උස right ඒ වගේ හරිද උත්තරේ right ඊට පස්සේ 3900යි පොලිය වාර්ෂික පොලි අනුපාතිකය වාර්ෂික පොලි අනුපාතිකය මාසකට ගෙවන ණය මුදලේ කොටස හෙව්වේ නැහැ. ඒක හොයා ගන්න ඕන. මාසකට ගෙවන ණය මුදලේ කොටස ණය මුදල 18720යි. ඒක වෙදෙනවා අවුරුදු දෙකක්නේ වාරික 24යි. හරි 18යි 720 24න් බෙදනවා 24 ඒවා 7ක් 4ක් 4 28යි 4ක් 2 14යි 16යි 17න් 8ක් 9යි 7න් 6ක් 192යි 192ට 8යි රුපියල් 780යි නේ රුපියල් 780යි මාස ඒකක ගණන ඉන් බෙදීම 2යි ඉන්ධන 1 24 බෙදීම 2යි 24 ධන 1 12 ගුණ කිරීම 25 උත්තරය 300 මාස ඒකක ගාන 300 දැන් මාස ඒකකයට පොලිය එකට පොලිය මාස ඒකකයකට පොලිය හොයන්න මුළු පොලිය බෙදනු මාස ඒකක ගණන මාස ඒකක එකට පොලිය සමානයි මුළු පොලිය බෙදී මාස ඒකක ගණන මුළු පොලිය 3900යි මාස ඒකක ගාන 300යි 3900 300ෙන් බෙදනවා බිඳු දෙකක් කැපෙනවා රුපියල් 13 39 3ෙන් බෙදුවම 13
මාසයකට පොලිය රුපියල් 13. දැන් වාර්ෂික පොලිය ප්‍රතිශතය යන්නේ. මාසයකට ණය මුදලේ කොටස 780යි. මාසයකට ණය මුදලේ කොටස 780යි. මාසයකට පොලිය රුපියල් 13. දැන් වාර්ෂික පොලිය ප්‍රතිශතය. වාර්ෂික පොලිය ප්‍රතිශතය. මාස ඒකක එකට පොලිය මේක ලියලා හදන්න ඕන. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. මාස ඒකක එකට පොලිය 13. මාසකට ණය මුදලේ කොටස 780. ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. 13 බෙදීම 780 ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. බිඳුවට බිඳුව කැපුවා. 6 වරක් 2යි 6 වරක් 13යි. 6 වරක් 2 12යි 6 වරක් 13 78යි. 13 1යි 13 1යි. දෙවරක් 10 20. වාර්ෂික පොලිය ප්‍රතිශතය 120. හරියට සරමති. right. වාර්ෂික පොලිය ප්‍රතිශතය 120. තිමාලි නැද්ද පන්තියේ? තිමාලි හැමදාම කැමරේ මොන කරන් ඉන්න ළමයි. ඔව්. ප්‍රශ්න අංක 3. මහාන මැෂිමක වටිනාකම රුපියල් 16750ක් වේ. මේ කුලී කිනීමේ ක්‍රමයට මුල් ගෙවීම වශයෙන් රුපියල් 175ක් ගෙවා ඉතිරිය රුපියල් 1582.50 බැගින් වූ මාසික වාරික 10කින් ගෙවිය හැක. right. වාරික 10කින් ගෙවිය හැක. වාරික 10න් ගෙවූ මුදල සොයන්න, ගෙවිය යුතු පොලිය සොයන්න, මාසයක සංඛ්‍යාව සොයන්න, මාසයකට පොලිය සොයන්න, මාසික වගේ ණය මුදලේ කොටස සොයන්න, වාර්ෂික පොලිය අනුපාතිකය සොයන්න. right. ණය මුදල 16 වටිනාකම 16750යි. නම් ගෙවිය යුතු ණය මුදල ගෙවන ණය මුදල 16,750න් මුලින් ගෙවන රුපියල් 1,750. 1,750ක් අඩු කරනවා. අඩු කරාම රුපියල් 15,000යි. ණය මුදල 15,000යි. වාරිකයක් 1582.50යි. වාරිකයක අගය 1582.50යි. 1582.50 ගානේ වාරික 10ක් ගෙවනවා. ගෙවන මුළු මුදල 1582.50 10ක් 15825යි. දශම ස්ථාන එකක් දකුණට විස්ථාපනය වෙනවා. 15825යි. ගෙවිය යුතු පොලිය ගෙවිය යුතු පොලිය මුළු මුදල අඩු කිරීම ණය මුදල මුළු මුදල 15,825යි. ණය වෙන්නේ 15,000යි. පොලිය 825යි.
පොලිය මුදල 825යි. එසේහනෝ වාර්ෂික පොලිය අනුපාතිකය. වාර්ෂික පොලිය අනුපාතිකය යවුවා මේ සූත්‍ර ලියාගත්තාම හොයන්න ඕන ටික බලාගත හැකියි. වාර්ෂික පොලිය ප්‍රතිශතය යන්නේ. මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. දැන් මේකේ මාසයකට පොලිය හොයන්න ඕන. මාසයකට ගෙවන ණය මුදලේ කොටස හොයන්න ඕන. හරි. දැන් මුළු පොලිය 825යි. ඒකට මාසයේ එකක ගණන දන්නේ නැහනේ. මාසයේ එකක ගණන හොයන්න. ඒ දැනුමෙන් තමයි සම්පූර්ණ වෙන්න ඕන. n බෙදීම 2යි n ධන 1. 10 බෙදීම 2 මාසයක 10 මාස ගණන 10යිනේ. 10 ධන 1. 5 ගුණ කිරීම 11 මාසයක ගණන 55යි. මාසයක 55යි. ගෙවන මුළු පොලිය 825 නේද මම කලා දැම්මා 825ද මොකද 825 ගෙන අතස්ස 800 කීයේ 25 නේ ඒකට මාසයකක එකට පොලිය මුළු පොලිය සූත්‍ර ලියන්න ඕන පුතේ හරිද බෙදීම මාස ඒකක ගණන මුළු පොලිය බෙදීම මාස ඒකක ගණන මුළු පොලිය 825යි බෙදන 55යි 825 55න් බෙදුවම 825 බෙදීම 55 එකක් 55යි 12න් 5ක් 7යි 7න් 5ක් 2යි 5යි 5 5 25යි 5 5 25යි 2යි 27යි මාසයකට පොලිය රුපියල් 15යි. එහෙනම් මාසකට ගන්න ණය මුදලේ කොටස හොයන්න ඕන. මාසකට ගෙවන ණය මුදලේ කොටස. රුපියල් 15000යි ඔක්කොම ණය. වාරික 10න් ගෙවන. රුපියල් 1500යි. ඒක හරියට ඔස්ස right රුපියල් 15000යි සම්පූර්ණයි මුදල වාරික 10න් ගෙවන 1500යි හරියට ඔස්ස right ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ සූත්‍රය ආදේශ කරන්න වාර්ෂික පොලි ප්‍රතිශතය මාසකට ගන්න ණය මුදලේ කොටස 15යි. නෑ මාසයකට පොලිය 15යි. මාසකට ගන්න ණය මුදලේ කොටස 1500යි. ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. 15 බෙදීම 1500 ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 15ට 15 එකයි. 12යි. වාර්ෂික පොලි ප්‍රතිශතය 12යි. right හරියට සලම හොඳයි. වාර්ෂික පොලි ඔව් හොඳයි පුතේ අයියා ආයන පුතේ ඔයගොල්ලන්ට හුණද ආපුදේ මොකද ඇසිර යහුවේ අහුණ කෙනෙක් ඉන්නවද පවිදු ඇහුණද නෑනේ
පුතේ ආට ආයි පුළුවන් නම් මට කෝල් එකක් දීලා හරි කියන්න. ෆෝන් එක නම් බැටරි බහැලා මේ වෙලාවේ. හරි? ඔව්. ඔව් 12න් ගුණ කරන්නේ වාර්ෂික පොලිය කියන එක හොයාගන්න. මාසික පොලිය ආවොත් 12න් ගුණ කරන්නේ නැහැ. මේ කියන්නේ වාර්ෂික පොලිය නේද? ඔව් 12න් ගුණ කරන්නේ වාර්ෂික පොලිය හොයාගන්න. ඒ සූත්‍ර ටික පොඩ මම නෝට් එකක් දෙන්නම් මේ ටික ලියලා තියාගෙන පාඩම් කරන්නකෝ. චුට්ට වෙන මට තේ එකක් හම්බුණා ඒක බීලා දානක. දැන් ඒක මේ කූල් ඩ්‍රින්ක් එක වගේ. ගොඩක් වෙලා හම්බෙලා. මම මෙසේජ් එකක් ආවා අර දරුවා මෙසේජ් එක දාලාද කියලා. යන්තම් මේකේ charge එක තියෙන්නේ. මෙසේජ් එකකුත් නෑ. right. මේ තියරි ටික ඔයගොල්ලෝ පාඩම් කරගන්න ලියලා තියාගන්න වැදගත් ඒවා. හරි. මේ ෆෝමැට් එක ලියලා ගෙදර පිටිය අල්ලලා තියන්න. ණය මුදල බෙදීම වාරික ගණන. ණය මුදල බෙදීම වාරික ගණන මෙතන පොඩි ඊතලයක් හා. ණය මුදල බෙදීම වාරික ගණන මාසකට ගෙවන ණය මුදලේ කොටස. ණය මුදල වාරික ගණනින් බෙදුවම එනවා මාසකට ගෙවන ණය මුදලේ කොටස. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CNR ගුණ කිරීම 12න් එක. මාසකට ගෙවන නම් මෙතන ලියන්න පුළුවන්. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CNR ගුණ කිරීම 12න් එක. මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම CNR ගුණ කිරීම 12න් එක. එතකොට ලැබෙන්නේ මාස ඒකක එකට පොලිය. මාස ඒකක එකට පොලිය. මාස ඒකක එකට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. මාස ඒකක එකට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. එතකොට එන්නේ මුළු පොලිය. මාස ඒකක එකට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. එතකොට නෝ මුළු පොලිය. ඊගාවට මුළු මුදලට එකතු කරන ණය මුදලට එකතු කරන මුළු පොලිය. ණය මුදලට එන්නවට ඇත්තේ ණය මුදලට එකතු කරන මුළු පොලිය.
මේ චිනීතලේ ණය මුදලට එකතු කරන මුළු පොලිය. එතකොට ලැබෙන අලුත් උත්තරයක් මුළු මුදල. ණය මුදලට මුළු පොලිය එකතු කරා මුළු මුදල එනවා. මුළු මුදල බෙදීම වාරික ගණන. මුළු මුදල බෙදීම වාරික ගණන. එතකොට එනවා පොලිය සමග වාරිකයක අගය. මුළු මුදල බෙදීම වාරික ගණන පොලිය සමග වාරිකයක අගය. දැන් මේවෙන් අලුත් සූත්‍ර හදන්න පුළුවන්. මෙයා හොයන්න ඕන මාසේ එකක් ගන්න හොයන්න ඕන මේ දෙකේ මාසේ එකක් ගන්න හොයන්න පුළුවන්. ඒ කොහොමද? sorry. මේ දෙක පාවිච්චි කරලා මාසේ එකක් ගන්න හොයන්න පුළුවන්. මුළු පොලිය මාසේ එකකට පොලියෙන් බෙදුවා මාසේ එකක් ගන්න එනවා. මුළු පොලිය බෙදීම මාසේ එකකට පොලිය සමාන මාසේ එකක් ගන්නවා. මාසේ එකකට පොලිය හොයන්න ඕන මුළු පොලිය බෙදන මාසේ එකක් ගන්නනි. මුළු පොලිය බෙදීම මාසේ එකක් ගන්න මාසේ එකකට පොලිය. දැන් මේ ෆෝමැට් එක කඩදාසියක ලියලා ගෙදර බිත්තිය අලවලා තියන්න පේන තැනක. කාමරේ වැඩ කරන තැනක අල්ලලා තියන්න. ඒක පොඩ්ඩක් සැරින් සැරේ බලන්න. එහෙම ඉගෙන ගන්න. මේ මතක ඒවා සාමාන්‍යයෙන් අමතක වෙනවා. මේ පාඩමේ ස්වභාවය ටිකක් මතක තියෙන්නේ නැහැ. සැරින් සැරේ ගණන් හදන්න ඕන. ගණන් හදලා තමයි මතක තියාගන්නේ. මේ තව ටිකක් සූත්‍ර දැනගන්නත් ඕනේ. ටිකක් ලියාගමු. වාර්ෂික පොලි ප්‍රතිශතය සමානයි මාස ඒකක එකට පොලිය. වාර්ෂික පොලි ප්‍රතිශතය සමානයි මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. වාර්ෂික පොලි ප්‍රතිශතය සමානයි මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. වාර්ෂික පොලි ප්‍රතිශතය සමානයි මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100%. ඒ මාස ඒකක එකට පොලිය. වාර්ෂික පොලිය ප්‍රතිශතයේදී මාස ඒකක එකට පොලිය බෙදීම මාසකට ගෙවන ණය මුදලේ කොටස ගුණ කිරීම 12 ගුණ කිරීම 100. දැන් මෙන්න මෙයා හොයන්නේ කොහොමද? මාසකට ගෙවන ණය මුදලේ කොටස. මාසකට ගෙවන ණය මුදලේ කොටස සමානයි ණය මුදල බෙදීම වාරික ගණන. ඒක නම් අදහස වලට තියෙන්න ඕන. නැත්නම් ගණන් හදාගන්න අමාරුයි. මාසකට ගෙවන ණය මුදලේ කොටස සමානයි ණය මුදල බෙදීම වාරික ගණන. මාසකට ගෙවන ණය මුදලේ කොටස සමානයි ණය මුදල බෙදීම වාරික ගණන.
දැන් ණය මුදල දන්නවා වාරික ගානක් අපි ගොඩක් වෙලාවට දන්නවනේ. දැන් මාසකට කියන ණය මුදලේ කොටස කොහොමද හොයන්නේ? ඒ තමයි මේ හොයන විදිය. මාසේ එකක එකට පොලිය. ඒකත් ඔයාලා දැනගන්න ඕන. මාස ඒකක එකට පොලිය සමානයි මුළු පොලිය බෙදීම මාස ඒකක ගණන. මාස ඒකක එකට පොලිය සමානයි මුළු පොලිය බෙදීම මාස ඒකක ගණන. මාස ඒකක එකට පොලිය සමානයි මුළු පොලිය බෙදීම මාස ඒකක ගණන. මාස ඒකක එකට පොලිය කියන්නේ මුළු පොලිය බෙදීම මාස ඒකක ගණන. right? එතකොට ඉස්කෝල තියෙන අතුස්සන වලද? ඉස්කෝල තියෙන අතුස්සන වලද? ඉස්කෝල යන්න ඕනේ. කොටස් වල ඊළඟ සතිය කරමු. right? ආ ගණන් ටිකක් මම දාන ඕගොල්ලන්ට වැඩ කරලා ඒකත් කරලා තියන්න ඕනේ. හරි? එන ළමයි දරුවනේ අල හැමෝටම වාසනාවන්ත දවසක් මතක තියාගන්න උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ කියන කාරණා. හරිද? බලාපොරොත්තු ඉබේ ඉටු වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඉටු කරගන්න නම් අවංකව වැඩ කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණා. බලාපොරොත්තු කියන්නේ ඉබේ ඉටු වෙන දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ අසීමිත කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරනකොට බලාපොරොත්තු ඉටු කරගන්න. විවිධ බාධක එනවා, විවිධ කරදර එනවා. ඒවා පිටිපස්සට තල්ලු කරලා ඒවා යටපත් කරලා තමන්ගේ වැඩ කොටස කරගෙන තමන් දක්ෂ වෙන්න ඕන. අම්මලා තාත්තා සෑහෙන මහන්සියලා ඔකට උගන්වන්නේ. මේ දවස්වල හරිම අමාරුයි. අම්මලා තාත්තලා සෑහෙන කැප වෙන්න වෙලා තියෙනවා. හැමදේම මිලයි. බස් ගාස්තු 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. දෙමාපියෝ අමාරුයි ඔයගොල්ලෝ කන්න බොන්න දීලා වැටි කරගෙන යන්නේ. ඉස්සරහට ඔයගොල්ලොන්ටත් අමාරු වෙන්න පුළුවන් රට මේ වගේ ගියොත්. කොහොමද ලොකුවට බඩු මිල වැඩි වෙන අඩු වෙන එකක් නැහැ. හරිද? විශාල ලෙස බඩු බාණ්ඩ මිල අඩු වෙන්නේ බොහොම සුළු වශයෙන්. දැන් පෙට්‍රල් ලීටර එක මිල රුපියල් කීයක් තාම අඩු වුණේ? අඩු වුණේ කලින් රුපියල් 20ද 30ද? රුපියල් 50ක් විතර. ඩීසල් අඩු වෙන්නේ රුපියල් 10යි. හරි? ඒ නිසා අඩු වෙන්නේ බොහොම සුළු වශයෙන්. වැඩි වෙන්නේ ඉතාලට වේගයෙන්. හරිද? වැඩි වුණාට ඒව අඩු වෙන්නේත් නැහැ. දැන් බස් ගාස්තුව අඩු කරන්නේ රුපියල් 10ක් වැඩි වුණා කියලා බස් ගාස්තුව රුපියල් 10ක් තෙල් මිල අඩු නැහැ කියලා බස් සංගම් වලින් කියනවා රුපියල් 10ක් අඩු වුණාට බස් ගාස්තුව අඩු කරන්න බෑ කියලා. හරි? දැන් රුපියල් 10ක් තෙල් මිල අඩු නැහැ කියලා බස් ගාස්තුව අඩු කරන්න බෑ කියලා. ඒගොල්ලෝ කියනවා දවසකට තෙල් ලීටර් ඒ බස් සංගම් වලින් කියනවා ඒගොල්ලොන්ට දවසකට දුවන්න තෙල් ලීටර් 200ක් විතර ඕන. හරි? දවසකට ඩීසල් ලීටර් 200ක් විතර ඕන බස් එකක් දුවන්න. 200යි. රුපියල් 10ක් වැඩි වුණාම අඩු වුණාම රුපියල් 2000ක් අඩු වෙනවා. දවසකට රුපියල් 2000 ඩීසල් වියදම අඩු වෙනවා. මාසෙකට දවස් 30ක් තියෙනවා. මාසෙ දවස් 30ක් තියෙනවා. 3 2 6යි 0.3යි මෙතන 0.04යි. මාසෙකට තෙල් වියදම රුපියල් 60000ක් අඩු වෙනවා. අවුරුද්දකට මාස 12ක් තියෙනවා. 12 වරක් 72යි 0.4යි. අවුරුද්දකට එයාලගේ තෙල් වියදම 7,20,000ක් අඩු වෙනවා. අවුරුද්දකට තෙල් වියදම 7,20,000ක් අඩු වෙනවා. එහෙව් බස් සංගම් කියන අපිට රුපියල් 10ක් තෙල් මිල අඩු නැහැ කියලා බස් ගාස්තු අඩු කරන්නේ නැහැ කියලා. හරිද? ඒතර බස් සංගම් දරුවනේ අර මීට කොරෝනා කාලේ ෂීට් එක සික්සැක් ක්‍රමයටනේ වාඩි වෙලා යන්න ක්‍රමයේ ෂීට් පෙරිනේ. ওই ෂීට් පෙරි වල
සික්සැක් ක්‍රමයට තමයි වාඩි වෙලා යන්නේ. මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. ඔතන එක්කෙනයි මෙතන එක්කෙනයි. මෙතන එක්කෙනයි මෙතන. අවමනේ සික්සැක් ක්‍රමයට වාඩිලා යන්න කියලා කිව්වේ. හිටගෙන යන්න බෑ. බස් වල යන්න පුළුවන් ප්‍රමාණය අඩු කරා. අඩු කරාම බස් ගාස්තු වැඩි කරා. ඇයි මේ වගේ අඩුවෙන් වාඩි කරගෙන යනකොට බස් වලට ආදායම නැහැ. බස් ගාස්තු අඩු කරා. බස් ගාස්තු වැඩි කරා. වැඩි කරාම රුපියල් 50 තිරිච්ච බස් ගාස්තුව රුපියල් 70ක් විතර කරා. හරිද? 25ක් තියා බස් ගාස්තු වැඩි කරා. එහෙම වැඩි කරාට පස්සේ දැන් බස් වල අර පිටිපස්සේ බස් එකේ පිටිපස්සේ පෙට්ටිය ඇතුළේ මිනිස්සු යනවා. පිටිපස්සේ බාණ්ඩ දාන පෙට්ටිය ඇතුළේ මිනිස්සු යනවා. වහලෙත් මිනිස්සු යනවා. හරිද? මේ බෆර් එකෙත් එල්ලිලා යනවා. ෆුට් බෝඩ් එකේ කකුල තියාගෙන පිටිපස්සේ කකුල තියාගෙන යනවා. දැන් මීටරේ පරතරය නෙවෙයි අඟලේවත් නෙවෙයි සෙන්ටිමීටරයක පරතරයක් ගන්නෑ. දැන් බස් වල පොල් පටවල යන්නේ. එතකොට දැන් අර වැඩි කරපු 100ට තිය අඩු කරන්නෙත් නැහැ. දැන් කොරෝනා කාලේ වැඩි කරපු මුදල අඩු කරන්නෙත් නැහැ. ඔයාලා තේරෙනවනේ කියන එක. නිසා මේ රටේ මේවා සොයන්න කිසි කෙනෙක් නැහැ. මේ රටේ මේ දේවල් හොයන්න කිසිම කෙනෙක් නැහැ. කිසි කෙනෙක් මේව හොයන්න බලන්නේ නැහැ. ඔහේ අරාජිත වෙච්ච රටක් තත්ත්වයටපත් වෙලා. දැන් බලන්න රටේ අර ජනාධිපති මන්දිරයේ තියෙන වීදුරුවක් හොරගම් කරන් ගිය මිනිහ අත්අඩංගුවට ගන්නවා. ජනාධිපති මන්දිරයේ තියච්ච කොඩි අරන් ගිය මිනිහ අත්අඩංගුවට ගන්නවා. ජනාධිපති මන්දිරයේ තියච්ච පිත්තල බෝලේ අරන් ගිය මිනිහ අත්අඩංගුවට ගන්නවා. මහා දවාලේ කෝටි ගානක මහ බැංකු මංකොල්ලය කරපු අය සැප විඳිනවා. හරිද? ඩොලර් කෝටි ගණන් ලංකාවෙන් පිටරට අරන් ගිහපු අය සැප විඳින. මේ මිනිස්සුන්ට සැප සම්පත්. ඩොලර් කෝටි ගණන් ලංකාවෙන් අරගෙන ගිහිල්ලා ඒ අය සැප සම්පත් විඳිනවා. ස්විමින් පූල් එකේ නාපු අය අත්අඩංගුවට ගන්නවා. ලංකාවේ සල්ලි වලින් පිටරට ගිහලා සැප විඳිපු අය ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ රට මහා පුදුමාකාර රටක් දරුවනේ. සෝගොල්ලෝ කොහොම හරි මහන්සියලා ඉගෙන ගන්න. තේරෙනවනේ මේ රටේ තමන් මේ තියෙන තාත්තේ තේරුම් අරගෙන කොහොම හරි මහන්සියලා ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් ඉතින් ඕගොල්ලන්ට පිට රටකට ගිහිල්ලා හරි ඕගොල්ලෝගේ මේ රටේ එන නෑදෑයන්ට අම්මා තාත්තට උදව් කරන්න පුළුවන්. පේන තෙක්මානක නෑ මේ රට දියුණු වෙලා ලකුණා. එහෙම ආකල්ප මේ දේවල් සංවර්ධනය වෙන කෙනෙක් පත් වෙනවා පේන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ටම තේරෙනවා ළමයි. ජනාධිපති මන්දිරයේ වීදුරුවක් වරගම් කරවෙනි අත්අඩංගුවට ගන්නවා. මා දවාලේ මේ කෝටි ගණන් ජනාධිපති මන්දිරයේට තියෙනවා පෙන්වන්න බැරි 5000 කොළ වලින් කෝටි 2ක විතර මුදලක් කොල්ලෝ අරගෙන ගිහලා පොලිසියට බාර දෙනවා. ඇයි මේ කෝටි 2ක් විතර කොහෙන්ද මේවා තිබුණේ? කොහමද හම්බුනේ? මොන ගිණුමෙන්ද මේ සල්ලි හම්බුනේ? ඒව හොයන්න කවුරු ගන්නෑ. ඒ වගේ මේ රට තියෙන තැන පුතේ දුවේ ඔතන. නිසා දූල පුතාලා පොඩ්ඩක් ඒ තේරුම් අරගෙන මේ කාලේ මහන්සියලා ඉගෙන ගන්න. නැත්නම් තව ඉස්සරහට විශාල අර්බුදයකට අපිව භාජනය වෙනවා. නිසා මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට කොහේ හරි තැනක සතුටෙන් ඉන්න පුළුවන්. ඔය සමහර දරුවන්ට මම කියන්නේ ඕන නැති වැඩවලට ඇඟිලි ගහන්න එපා. ඕන නැති සමහර වැඩ කරන්න එපා. සමහර ළමයි සමහර ලාවට යාළුවොත් chat කරලා ඕන නැති වැඩ තමයි කරන්නේ. ඒ යාළුවන්ට මැසේජ් දාන ඒවට මේකට යන්න එපා. සමහර ළමයි හොඳට ඉගෙන ගන්න ගමන් කම්මැලිකමට chat කරනවා. තව ළමයි දෙක යාළු වෙනවා. යාළු වෙලා ඒ ළමයි අනිත් ළමයිගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන කරනවා. සමහරට යාළුවා හිතලා නෙවෙයි කරන්නේ. කම්මැලිකමට change එකට තමයි chat කරන්නේ. ඒකේ බරපතලකම එහෙම කරන්නට තේරෙන්නේ නැතුව ඇති කියලා මම හිතන්නේ. ඒ නිසා එහෙම කරන්නත් එපා ඒ අය. ඔයගොල්ලෝ මේ දවස්වල කරන්නේ පාඩුවේ ඉගෙන ගන්න එක. කම්මැලිකමට chat කරන්නයි අනික් කට්ටියත් එක්ක මැසේජ් කරන්නයි එහෙම කරන්න යන්නේ නැහැ. එහෙම කරන්න ඕන නම් අම්මට කියලා කෝල් එකක් අරන් කතා කරන්න.
තාත්තා කියලා කෝල් එකක් කරන් කතා කරන්න. ඊට පස්සේ ඔය වයසට නොගැලපෙන දේවල් chat කරන්නත් එපා. Taman සමහර දේවල් දැනගත්තට ඒව අනිත් අයට කියන්නත් එපා. Taman ඔය වයසට සමහර ඒවා මම දන්න ඔක්කොම ඔයගොල්ලන්ට කියන්නේ ඕන නැති දේවල්. නිසා යාළුවොත් එක්ක කතා කරන දේවල් තියෙනවා. හැමතිස්සෙම Taman බුද්ධිමත්ව වැඩ කරන්න. කවුරුවත් නරක වචන කියන කියලා අපේ යාළුවෝ ඔක්කොම කුණුවම්බෙන් කතා කරනවා කියලා අපි කුණුවම්බ කතා කරන්න ඕනේ නැහැ. තාත්තා දන්නේ නැතේ අපේ පන්ති යාළුවෝ ඔක්කොම කුණුවර්පෙන් කතා කරන්න කියලා මාත් කුණුවර්ප කතා කරන්නේ මට ආවේනික විදියක් තියෙන්න ඕන. නෑ යාළුවෝ කුණුවර්ප කතා කරන මං කුණුවර්ප කතා කරන්නේ යාළුවෝ නරක වචන කතා කරන මං නරක වචන කතා කරන්නේ තමන්ට තියෙන්න ඕන ප්‍රතිපත්තිය. තමන් මොකද කරන්නේ කියලා තමන්ට දෙන්න ඕන ප්‍රතිපත්තිය. ඒක ලොකු වෙලා හදාගන්න බෑ. පොඩි කාලෙම තමන්ගේ ප්‍රතිපත්ති කරුක වෙන්න ඕන. තමන් කවදාවත්ම මේ වැඩේ කරන්නේ නැහැ. මං කවදාවත් මරක්කු බොන්නේ නැහැ. මං කවදාවත් සිගරට් බොන්නේ නැහැ. කවුරු ළඟ හිටියත් මං මේ වැඩේ කරන්නේ නැහැ කියලා තමන්ට ප්‍රතිපත්ති තියෙන්න ඕන. ඔයගොල්ලෝගේ ජීවිත බැබලෙන්නේ දුවේ පුතේ ඔයාලා ගාව තියෙන ප්‍රතිපත්ති අනුව. ප්‍රතිපත්ති කියන එක ඔයගොල්ලෝට ලැබෙන්නේ සසරේ පුරුද්දට. සසරේ පුරුද්ද කියලා අපට තියෙනවා. සමහර වෙලාවට අපිට මොන තරම් සල්ලි තිබුණත් කාටවත් දෙයක් දෙන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ සසරේ පින්දාම් කරලා පුරුදු නැති අය ලැබෙන ඔක්කොම සංගවල හංගල තියාගන්න බලන්නේ. ඉතින් ඒක අපේ සසරේ පුරුදු නැතිකම. සමහර අය එහෙම නෙමෙයි. තමන්ට මොනවා හරි හම්බුනාම තමන්ට කොටසක් අරන් තියාගෙන අනිත් අයටත් එක දෙනවා. හිගන්නේ දැක්ක මුදව් කරනවා. හිගන්නගේ මේ වගතුග හොයන්නේ මෙයාට රස්සාවක් කරන්න පුළුවන්. මෙයාට මේ තව ඉගෙන ගන්න පුළුවන්. මෙයාට මේ අරම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් කියලා හිගන්නගේ වගතුග හොයන්නේ නැහැ. ඔබේ අර්ධ සාක්ෂියට එක්කව දැනුණා මේ අසරණයි කියලා මෙයා පව් කියලා දැනනවා නම් එයාට ඔයාලට දෙන්න පුළුවන් 750 දෙන්න. හිගන්න එක්කම අහන්න එපා අපිට රස්සාවක් කරන්න පුළුවන්. ඇහුම ඉගා කන්නේ ඵලයන් යන්න කියලා එළවණ එක නෙවෙයි කරන්නේ. එයාත් ඉගා කන්න අතර පත් වෙලා තියෙනවනේ අපි නිතරම අනුකම්ප කරන්න ඕන. පුළුවන් නම් එයා මුදව ගන්න ඕන එතනින්. හරි. අපි නිතරම අපේ ආකල්ප හොඳ වෙන්න ඕන. ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන. Taman තුල තියෙන ප්‍රතිපත්තිය මත තමයි Tamanගේ අනාගතය තීරණය වෙන්නේ. ඒ Taman උදේ නැගිට්ටා මල් ටිකක් පූජා කරනවා. හන්දෑවට නිදාගන්නේ අම්මට වැඩලා ගාතාව කියලා හරි නැතුව හරි තාත්තට ගාතාව කියලා නැතුව හරි Taman මේක ප්‍රතිපත්තියක් හදා ගන්න ඕන. වැඳලා නිදා ගන්න. උදේ නැගිට්ටම බෙඩ් ෂීට් එක හදනවා. මං උදේ නැගිටලා මගේ ඇදේ බෙඩ් ෂීට් එක හදලා තමයි බහින්නේ. ඒක ඔයගොල්ලෝගේ ප්‍රතිපත්තියක් වෙනවා. රැයට නිදාගන්නේ පාද දෙක සෝදගෙන. කකුලේ වැලිත්තේ කියලා නිදාගන්නේ නැහැ. ප්‍රතිපත්ති හදාගන්න පුතාලා දෝලා. තමන්ගේ ජීවිතේ හදාගන්න ප්‍රතිපත්ති මත තමයි තමන් ජීවිතේ බැබලෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේව කිව්වට සමහර දරුවන්ට මේ වෙලාවේ හිතෙනවා මාත් වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි පහුවෙලා ආයෙ අර හිතී තැනට වැටෙනවා. එහෙම වෙන්න එපා. ආකල්ප හදාගන්නවා කියන එකයි. තමන්ට ලැබෙන හොඳ සිතිවිලි ක්‍රියාවට නගන්න. ඔය වයසට හිතෙන්නේ තාත්තා මොකුත් දන්නේ නැහැ. අම්මා මොකුත් දන්නේ නැහැ. ඕගොල්ලෝ තමයි ඔක්කොම දන්නේ කියලා හිතන්නේ. ඒ වයසේ ස්වභාවය. නමුත් මතක තියාගන්න මට එක දවසක් එනවා අපේ අම්මා හිටියනම් කොච්චර හොඳද කියලා. අපේ තාත්තා හිටියනම් කොච්චර හොඳද කියලා. ඔබ වැඩි හිටියෙක් කියලා සමහරට අපට ධර්මල්ලොත් ලැබිලා තාත්තා ඕන දවසක් එනවා. අම්මා ඕන දවසක් එනවා. එදාට අම්මලා තාත්තලා සදාතනික රෝගීන් වෙලා ඉන්න පුළුවන්. අම්මා තාත්තා නැති වෙලා ඉන්න පුළුවන්. අම්මට සලකන්න බලනකොට අම්මා මේ ජීවිතයෙන් සමු අරගෙන ඇති. තාත්තට සලකන්න හොයනකොට තාත්තා ජීවිතයෙන් සමු අරගෙන ඇති. මතක තියාගන්න අම්මට තාත්තට සලකන්න පුළුවන් අම්මා තාත්තා ඉන්නකම් විතරයි. ඔබ දෙන තේකේ රස බලන්න පුළුවන් අම්මා තාත්තට රස දැනෙන කාලේ තේකක් හදලා දුන්නොත්. ඒක හොඳට මතක තියාගන්න. ඔබට කොච්චර අම්මගේ අතින් තේ හදලා දෙන්නේ නැද්ද? ඔබට කොච්චර තාත්තා උදව් කරන්නේ නැද්ද? තාත්තා ඔබව පෙරහැර බලන්න එක්කරගෙන ගිහිල්ලා තාත්තා
කරේ තියාගෙන ගෑල් ළමයිද කියලා බලන්නේ පොඩි කාලේ පිරිමි ළමයිද කියලා බලන්නේ තාත්තා ඔබ කරේ තියාගෙන ඔසවගෙන පෙරහැර පෙන්නුවා තොරණ බලන්න ගිය දවසේ තාත්තා තොරණ බැලුවේ නැහැ තාත්තා ඔබ කරේ තියාගෙන ඔසවගෙන තාත්තාගේ කොණ්ඩේ තද කරලා අල්ලගත්ත ඕගොල්ලෝ තාත්තා පෙරහැර තොරණ පෙන්නන ඕගොල්ලෝ බලන් හිටියා තාත්තා ළම්මල මේව කරේ අම්මලා තාත්තලා ගැන හිතන්නේ නැතුව අම්මලා තාත්තලාගේ සියලු හැඟීම් පාලනය කළා ඕගොල්ලෝ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ ඒ නිසා මතක තියාගන්න අම්මලා තාත්තලා සලකන්න ඕන අම්මා තාත්තා කියන දේ අහන්න ඕන අම්මලා තාත්තලා කවදාවත් ඕගොල්ලන්ට නරක දේවල් කියන්නේ නැහැ තමන් මේ දේ තේරුම් ගන්න තාත්තා හැමදාම කරේ තාත්තා ගාව තියෙන හැම දෙයක්ම ඕගොල්ලන්ට දීපු එක තාත්තා ගාව දැන් සමහරට මොනවක් කන්නේ තාත්තා හැම දෙයක්ම ඕගොල්ලන්ට දීලා සමහර තාත්තා මේෂන් වැඩ කරලා ගෙන රුපියල් 3000යි රුපියල් 3000ම තාත්තා දැන් ඉවරයි ඉවර කරලා තියෙන්නේ සීනි ගෙනාව තේ කොළ ගෙනාව හාල් ගෙනාව කිරි පිටි ගෙනාව තාත්තා කරන්නේ හැම දෙයක්ම ගේන එක ඒ ගෙනාපු වෙලාවේ සමහර තාත්තා කාලා තින්නේ රැට විතරයි බච්චුට්ට ඒ ගෙනාපු තාත්තා සමහරට වැඩ කරපු ගෙදරින් තමයි උදේට කෑවේ තාත්තා උදේට නොකා යන්නේ සමහර ලාවට වැඩ කරන ගෙදරින් තාත්තට දීපු තේ එකයි පාම්බාගේ පොඩි ටිකයි විතරයි තාත්තට අර ඊයේ රෑ ඉඳලා අද දවාලේ වෙනකම් තාත්තට කෑමට තිබුණේ තාත්තා ගෙදරින් උත් කාට එකක් බීලා ගියේ තාත්තලා වැඩ කරන්නේ එහෙමයි තාත්තා දවල්ට කන්නේ තේ ගෙදරින් තාත්තා අවසර සමහර තේ එකක් බීලානේ අම්මාම කියනවා මට තේ එකක් හම්බුණානේ ඕන්නේ නැහැ කියලා තාත්තා හැන්දෑවට කියනවා තාත්තා අම්බ කරපු රුපියල් 3500 3000න් ඕගොල්ලන්ගේ පන්ති ගාස්තුත් ගෙවලා ඕකට කන්නත් දීලා අම්මටත් කෑම ගෙනල්ලා දීලා දවසට දෙකටත් කෑම ගෙනල්ලා දීලා තාත්තා කාලා තියෙන්නේ රැට බත් ටිකක් විතරයි අර සල්ලි වලින් එහෙම තාත්තලා ඉන්න රටක් මේක නිසා ඔයගොල්ලෝ තේරුම් ගන්න අම්මට තාත්තට සැප සතුට උදා කරලා දෙන්න හිතට ගන්න ඒක තමයි ඔයගොල්ලෝගේ ජීවිතේ සතුට කියලා කියන්නේ සතුට කියන්නේ මොකද්ද කියලා හිතට ගන්න සතුට කියන එක තියෙන්නේ අපි ළඟ අම්මට සලකන්න ඕන තාත්තට සලකන්න ඕන සහෝදර සහෝදරියෝ ගැන බලන්න ඕන අයියා ගැන හොයන්න බලන්න ඕන දුකට සැපට පිහිට වෙන්න ඕන සමහරවිට ගෑල් ළමයි තිර ළමයි යාළු කරගත්තට පස්සේ සමහර දරුවන්ට මේ සියල්ල අමතක වෙලා යනවා අම්මත් මතක නැහැ තාත්තත් මතක නැහැ අම්මයි තාත්තයි ඒගොල්ලොන්ට පේන්නේ වෛරක්කාරයෝ හතුරු දෙන්නෙක් විදියට මතක තියාගන්න යාළු වෙච්ච ගෑල් ළමයාත් සමහර වෙලාවට දවසක නැති වෙන්න පුළුවන් යාළු වෙච්ච පිරිමි ළමයාත් සමහර දවසක නැති වෙන්න පුළුවන් මතක තියාගන්න ඔබේ ජීවිතේ මොනව නැති වුණත් කවදාවත් ඔබේ අම්මා ඔබව දාලා යන්නේ නැහැ ඔබේ ජීවිතේ මොනව නැති වුණත් කවදාවත් ඔබේ තාත්තා ඔබව දාලා යන්නේ නැහැ ඔබ මොන තරම් අපරාධයක් කළා ආවත් තාත්තා බලන්නේ කොහොමද ඔබ බේරගන්නේ කියලා ඔබ මොන තරම් අපරාධයක් කළා ආවත් අම්මා බලන්නේ ඔබ කොහොමද බේරගන්නේ කියලා හැබැයි සමාජයේ අනිත් අය එහෙම නැහැ ඒ වගේ අසීමිත සෙනෙහස තියෙන දෙන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේ කවදාවත් ඔබට ලැබෙන්නේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න අර නන්දාමාලිගේ සින්දුවක් තියෙන සෙනෙහස නැතිදා ලොවම එරීවි අම්මා පමණයි ළඟ ඉන්නේ සෙනෙහස නැති වෙලා මුළු ලොවම එරී වෙලා ඉදිරියට ආවත් කවදාවත් අම්මා ඔයගොල්ලෝ තනි කරලා යන්නේ නැහැ මොන ප්‍රශ්නේ ආවත් අන්තිමට ඔයගොල්ලෝ ළඟ ඉන්නේ අම්මයි තාත්තයි ඒ නිසා බුද්ධිමත් වෙන්න හොඳට මේ යථාර්ථය තේරුම් ගන්න තමන්ට ගෑළමෙක් යාරුණා කියලා තමන්ට පිරිළමෙක් යාරුණා කියලා තමන්ගේ අරමුණු නැති කරගන්න එපා ඉගෙන ගන්න තියෙන අවස්ථාව විනාශ කරගන්න එපා එහෙම හැමදාම ඉගෙන ගන්න බෑ සමහර දරුවෝ ගෑළමේ පිරිළමේ යාළු කරගෙන ඉවරලා ඉගෙන ගන්න එකත් කඩාකප්පල් කරගන්නවා
එක ඉගෙන ගන්න එක. මම යාළු වෙච්ච එක ගැන කතා කරන්නේ නැහැ. එක ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එක පස්සට දාලා අනිත් ප්‍රශ්න වලට ඔළුවට ඇදගත්තාම ඔයාලගේ අනාගතය විනාශ වෙලා යනවා. ඒක හොඳට තේරුම් ගන්න. කවදා හරි ඔයගොල්ලෝගේ ජීවිතේ ඔයගොල්ලන්ට ගෙනියන්න වෙන්නේ තනියම. අම්මා තාත්තා උදව් කරාට ජීවත් වෙන්න වෙන්නේ තනියම. හැම දෙයක්ම කරන්න වෙන්නේ ඔයගොල්ලන්ට තනියම. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඕන. නැත්නම් ඔයගොල්ලෝ තනි වෙලා අසරණ වෙනවා. හරිද? කර කියා ගන්න බැරි දෙයක් නැතිව අසරණ වෙච්ච දරුවෝ වැඩි හිටියෝ අපේ ජීවිතේ අපි ඕන තරම් දැකලා තියෙනවා. සාපිටට අරගන්න මොකද්ද කරන්න කියලා. ඔහේ අයාලේ යන්නේ නැතුව අරමුණක් ඇතුව බුද්ධිමත්ව වැඩ කරන්න. ඒක තමයි ඔයගොල්ලෝ කියන්නේ. බුද්ධිමත්ව වැඩ කරන ප්‍රතිපත්ති ගරුක වෙන්න. අම්මන තාත්තා සලකන්න. වැඩිහිටියන්ට සලකන්න. Taman හොඳට ඉගෙන ගන්න. අම්මල තාත්තට කන්න දෙන්න තියෙන්නේ අම්මල තාත්තා රස දැරෙන කාලේ පුතේ දුවේ. අම්මට තාත්තට සලකන්න ඕනේ ඒගොල්ලන්ට ඕගොල්ලෝගේ සුවඳ දැනෙන කාලේ. ප්‍රස්තාවක් කරලා පළවෙනි වැටුපෙන් අම්මට ඇදුමක් අරන් දෙන්න. තාත්තට වැටුපක් අරන් දෙන්න. හිතට ගන්න. මතක තියාගන්න අපි අකීකරු වුණොත් හැමදාම ඔසවගෙන ගියපු ඔයාලා තාත්තා හැමදාම ඔයාලා කරේ තියාගෙන ඔසවගෙන ගියා. තාත්තා හැමදාම ඔයගොල්ලෝ වඩාගෙන ගියා. මතක තියාගන්න අපි අකීකරු වුණොත් ඔයාලගේ පවුලේ නෑවන්ට ඔයගොල්ලොන්ට එකතු වෙලා තාත්තව ඔසවගෙන යන කාලයක් උදා වෙන වැඩි කාලයක් යන්නේ. ඔයගොල්ලෝ අකීකරු වෙලා වැඩ කරොත් ඔයගොල්ලෝ වඩාගෙන තියාගෙන ඇකේ තියාගෙන හදපු අම්මව වෙනද ඕගොල්ලෝ උස්සගෙන ගියාට දවසක් එන්න පුළුවන් ඉක්මනටම අම්මව උස්සගෙන යන පෙට්ටියක තියලා අඬ අම්මව උස්සගෙන යන දවසක් එන්න බැරි නෑ ඕගොල්ලෝ අකීකරු වුණොත්. එහෙම එදා තාත්තා ඕගොල්ලෝ උස්සගෙන ගිහලා ආයි තාත්තා ගෙදර ආවා. තාත්තා පෙරහැර බලන්න ඕගොල්ලෝ ඔසවගෙන ගිහිල්ලා තාත්තායි ගෙදර ආව ඕගොල්ලොත් එක්ක. අම්මා ඕගොල්ලෝ වඩාගෙන පෙරහැර බලන්න එක්තරම් ගිහිල්ලා දැන් ඇහෙනවද? සවුල්ට මේ කියන්නේ දෙමව්පියොන්ට කරන යුතුයකම් ටික කරන්න හෙට දවස හොයන්න බෑ. නිසා දෙමව්පියොන්ට සලකන්න තියෙන්නේ අද. ඔයගොල්ලෝ සමහර කරන වැඩවලින් අහිංසක අම්මගේ හිත රිදිලා හොඳට හිටපු අම්මා දීර්ඝ කාලීන රෝගියෙක් වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. හොඳට හිටපු තාත්තා ඔයගොල්ලෝ ගැන හිතලා දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. අහිංසක අම්මලා තාත්තලා දැන් ජීවත් වෙන්නේ ඔයගොල්ලෝ ගැන හිතලා. ඔයගොල්ලෝගේ සතුට දැකලා. මතක තියාගන්න ඔයගොල්ලෝ තස්නාවට ගෙදර තියාගන්න බලාගෙන නැහැ. ඔයගොල්ලෝ නවත්ත ගන්න ඒගොල්ලෝ බලන් ඉන්නේ නැහැ.
ඕගොල්ලොන්ගේ යෞවනත්වයත් එක්ක ඕගොල්ලොන්ට ඒගොල්ලෝ හැර යන අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒක නිසි දවසට නිසි වෙලාවට හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා කල වයස හරි ගිහිල්ලා එදාට තමයි ඔයගොල්ලෝ ජීවිතෙන් අම්මා තාත්තා අතහැරලා යන්නේ. ඒ අම්මා තාත්තා අතහැරලා යන්නේ සදාකාලික නෙවෙයි. ඒ ඔබේ යුතුයකම් සමාජයට කරන්න. තේරුම් ගන්න ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනි කියලා. මතක තියාගන්න මෙන්න මේ දේ ඔයගොල්ලෝ වැඩ කරේ නැත්නම් හරියට වෙන්න බැරි නෑ. ඔබ ඔසවගෙන ගිය අම්මා, ඔබ වඩාගෙන පන්ති එක්ක අරන් ගිය තාත්තා කට්ටියත් එකතු වෙලා ඔබට ඔසවගෙන යන්න වෙන දවසක් එන්න බැරි නෑ ඔබ අකීකරු වුණොත්. එහෙම වෙච්ච දරුවෝ වැඩි හිටියෝ අපි සමාජයේ එමට දැකලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. බොහෝ දේවල් අපේ නොසලකිල්ල නිසා අපේ අතින් අතහැරලා තියෙනවා. මතක තියාගන්න ඔබට කරන්න පුළුවන් දේ ඔබ මේ මොහොතේ කරන්න ඕන. ඒක හෙටවත් තව ටිකකින්වත් නෙමෙයි. සම්බුද්ධිමත් වෙන්න. දුර පුතාලා හොඳ තරුණ ළමයි. ඔයගොල්ලන්ට දෙයක් කරන්න පුළුවන්. හොඳට දුර දිග බලලා හැඟීම් වලට වහල් නොවේ බුද්ධියට ඉඩ දීලා අවබෝධයෙන් කරන්න. මේ දේ මගේ නංගිට වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. මේ දේ මගේ මල්ලිට වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. මගේ අයියට වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. මේ දේ මට හොඳ නැත්නම් අනිත් අයටත් හොඳ නැහැ කියලා හිතන්න. තමන් නිතරම තමන්ට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ කියන්නේ ඒකයි. මේ දේ මටත් වුණොත් මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න. අනුන්ගේ දුක තමන්ට දැනෙන්න ඕන. අනුන්ගේ සතුට දැනෙන්නත් ඕන. දුකේදී ඔබට දුක හිතෙන්න ඕන. සතුටේදී සතුට වෙන්න පුළුවන් වෙන්න ඕන. අනුන්ගේ සතුට මගේ සතුට කරගෙන මා සතුට වෙන්න ඕන. අනුන්ගේ දුක මගේ දුකක් කරගෙන මා දුක් වෙන්න පුළුවන් හදවතක් හදාගන්න ළමයි තේරුම් ගන්න. බුද්ධිමත්ව වැඩ කරලා ජීවිතේ ඉස්සරහට යන්න. හරිද? රයිට්. අදට වැඩ නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන් දරුවනේ. I don't.